හරි දැන් මේ කියන්න හදන්නේ කන්සොලිඩේෂන් ගානක් ඒතකොට හදන විදිය ගැන. එතකොට කන්සොලිඩේෂන් ගානක අපිට අදාළ වෙන අර බේසික් ටිකනේ. කියන්නේ අපි දැන් මුලින්ම කතා කරන්නේ සම්පූර්ණයෙන්ම 100% ඇක්වයර් කරන අවස්ථාවක්. සම්පූර්ණයෙන්ම ඇක්වයර් කරනවා. ඒ වගේම අපි ඇක්වයර් කරන දවසේම තමයි මේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් හදන්නේ. හරිද? අපි කතා කරන්නේ ඇක්වයර් කරන දවසේම ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් හදනවා. පස්සේ දවසක නෙමෙයි. ඒ වගේම 100% ඇක්වයර් කරන අවස්ථාවක් ගැන තමයි අපි කතා කරන්නේ. NCI නෑ. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ඕනම කන්සොලිඩේෂන් ගානක් හදනකොට process එකක් තියෙනවා. පළවෙනි ස්ටෙප් එක තමයි acquisition analysis. acquisition analysis කියලා කියන්නේ මෙහෙම එකක්. කියන්නේ අපි හොයනවා නිකන් වගුවක් ගහලා පොඩි ලේඛනයක් හදලා හොයනවා goodwill or gain on bargain purchase හොයනවා. ඒක හොයන පොඩි ලේඛනයක් හදනවා. ඒකට අපි කියන acquisition analysis කියලා. ඒතර මෙතනදී මේකේ මොකක් ඩබල් එන්ට්‍රි මොකක්වත් නැහැ. මේක නිකන් ලේඛනයක් විතරයි. හරිද? ඒතර මේ acquisition analysis එක අපි උඩින්ම දානවා. මොකක්ද? cost of purchase. ඒ කියන්නේ cost of consideration. value of consideration. අපි acquire කරන්න ගෙවන ගාන. ඒක අපි උඩින්ම දානවා. ඊට පස්සේ අපි දානවා යටින් book value of net assets. ඒක subsidiary එකේ acquire කරපු net assets වල book value එක යටින් දානවා. එහෙම ලියලා ඉරක් ගන්නවා. ඒකට ලියන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ අපි දානවා fair value adjustments කියලා ලියලා ඉරක් ගහලා ඉඩ තියෙනවා. acquisition ගානක් හදන මුලින්ම acquisition analysis කියලා ලියාගත්තා. තියාගෙන cost of purchase of consideration එක දාගත්තා. ඊට පස්සේ book value of net assets fair value adjustments. acquisition analysis එක විදිහට තමයි කරගෙන යන්නේ. ඊට පස්සේ ඊළඟ step එක තමයි BCVR entries. business combination valuation entries. ඒ කියන්නේ මෙහෙම. අපි කරන්නේ අපි දන්නවා දැන් අපි සමේ parent විදියට subsidiary එකක් acquire කරද්දී අපි එයාගේ assets and liabilities gain ඕනේ fair value එකට. අද value එකට තමයි gain ඕනේ. ඇයි එහෙම කරන්නේ? මොකද හේතුව අපි ඔය දැනට තියෙන values අපි books වලට ගෙනාවොත් ඒක හරිද කියලා ප්‍රශ්නයක් එනවා. මොකද අපි හිතමු එයා land එකක් අරගෙන තියෙනවා ලක්ෂයක් දීලා. ඒක තමයි යාගේ පොත්වල තියෙන value එක. ඒ land එක යා ගත්තේ මීට අවුරුදු 5කට කලින් ලක්ෂයක් දීලා. හැබැයි ඔතන ප්‍රශ්නේ මේකයි. අපි දැන් acquire කරන්නේ මොකක්ද? දැන් acquire කරන්නේ business එක. දැන් acquire කරන්නේ business එක. land එක නෙමෙයි acquire කරන්නේ business එක. business එක acquire කරද්දී land එකත් අපිට හම්බ වෙනවා. හිතන්න අපි වෙනම transaction එකකදී land එක විතරක් acquire කරා කියලා. වෙනම transaction එකකදී land එක විතරක් acquire කරා නම් මේ අපි ගෙවන්නේ කීයද? ගෙවන්නේ ඒ ගානමද? කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට දැන් අපි වෙනම transaction එක දෙකන්නේ business එක acquire කරන්නේ නැතුව වෙනම land එක විතරක් ගත්තා නම් අපි ගන්න ලක්ෂයට නෙවෙයිනේ. අපි ගන්න මොන value එකටද? අද එයා විකුණන ගානටනේ. එයා අද විකුණන්නේ ලක්ෂයට නෙවෙයි. එයා ගත්තේ ලක්ෂයට. මොකද දැන් විකුණන ලක්ෂයට නෙවෙයි. එතකොට එහෙම ගත්තා නම් සමහර විට එනං අපි land එක විතරක් වෙනම acquire කරා නම් අපි ලියන්නේ අද ගත්ත ගාන සමහර ලක්ෂ 5ක් වෙන්න පුළුවන්. ඒ ගානට තමයි books වලට ගේන්නේ. නමුත් දැන් අපි acquire කරන business එක. ඉතින් business එක acquire කරනවා කියන එකේ ව්‍යංග තේරුම අපි තියෙන ඔක්කොම assets acquire කරන එක කියන එක. දැන් asset එකක් කියන එක අපි අඳුන ගන්න ඕනේ මොන value එකටද? දැන් asset එකක් අපි කියන්නේ initial measurement එක මොන value එක විතරද කියලා. cost එක වෙන්න ඕනේ. initial measurement එක cost එක. cost එක කියලා කියන්නේ මොකක්ද? අද අපි asset එක ගන්න ගෙවන ගාන. asset එක ගන්න අද අපි ගෙවන ගාන තමයි cost එක කියලා කියන්නේ. ඒතර මේ land එක ගන්න අද අපි ගෙවන ගාන ලක්ෂයද? නෑනේ. නිසා ලක්ෂය කියන්නේ නෙවෙයි පොත්වලට. අපි ඒක අනිවාර්යයෙන්ම අද ගෙවන ගාන. මේ අර conceptual framework එකට නම කියන්නේ conceptual framework එකේ initial measurement එක cost එක වෙනවා. cost එක වෙන්න වඩාත්ම සුසු වගේ දැන් වෙන්න ඕනේ fair value එක. ඒ නිසා ලක්ෂ 5ට තමයි පොත්වල. ඒ නිසා අපි අර ඒ වගේ asset and liabilities ඔක්කොම ගේන්න ඕනේ fair value එකට. ඒකෙන්ද අපි කරන්නේ අපි BCVR entries කරනවා. හරිද? ඒක අපි කරන්නේ කොහොමද කියලා බලමු අපි. හරිද? ඒ තියෙන්නේ ඊළඟ ස්ටෙප් එක. ඊට අපි කරනවා pre-acquisition entries. pre-acquisition entries කියලා කියන්නේ අපි අර acquire කරන අවස්ථාවේ තිබෙ investment එක acquire කරන අවස්ථාවේ subsidiary එකකින් අපිට ලැබෙන net assets ඔක්කොම කපා හරිනවා. කියන්නේ අපි pre-acquisition එක acquire කරන වෙලාවේදී තියෙන අපි කරපු investment එක එයාගෙන් අපිට ලැබෙන net assets එක දෙකම eliminate කරනවා. ඇයි එහෙම කරන්නේ?
මොකද හේතුව ඒ දෙක තියාගත්තොත් මොකද්ද වෙන්නේ? කන්සොලිඩේෂන් එකේදී. ඒක තේරුම වෙන්නේ අපිටම ඉන්වෙස්ට්මන්ට් එකක් කරගත්තා වගේ. එහෙනම් දැන් ඇත්තටම පේරන්ට් සබ්සිඩි කියලා දෙන්නෙක් නැහැ. දැන් දෙන්නම එක්කෙනෙක්. මේ ගෲප් එක විදිහට බලනකොට දැන් දෙන්නම එක්කෙනෙක්. එක පවුලක් ඒගොල්ලෝ. එක පවුලක් නම් එක ගෙදරක නම් දෙන්නම ඉන්නේ. එයා මෙයාට ඇක්වයර් කරන්න ඉන්වෙස්ට්මන්ට් එකක් කරා කියන එක. සහ එයාගේ ඉක්විටි මෙයාගේ තියෙනවා කියන එක එහෙම දෙකම පෙන්වන්න පුළුවන්ද? ඒක සාධාරණයිද? ඒක සාධාරණ නැහැ. මටම ඉන්වෙස්ට් කරගන්න බෑනේ. දෙන්නම එක්කනේ. මටම ඉන්වෙස්ට් කරගන්න පුළුවන් කමක් නැහැ. මම මගේම ඉක්විටි ෂෙයාර්ස් අරගෙන ඉන්වෙස්ට්මන්ට් එක පොත්වල පෙන්නනවා. ඒ ඉක්විටි ටික නැවත පෙන්නනවා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැනේ. එහෙමනම් කම්පැනි එකට පුළුවන්නේ තමන්ටම බඩු විකුණගෙන තමන්ම පර්චේස් කරලා පර්චේස් සේල්ස් බොරු වැඩන්නේ මෝඩ වැඩන්නේ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ඒ අර ඉන්වෙස්ට්මන්ට් එක සහ ඉක්විටි එලිමිනේට් කරන්න ඕනේ. ඒ ප්‍රී ඇක්විෂන්. ඉතින් අපි කිව්වා ඇක්විෂන් ඇනලයිසිස් එක ලේඛනයක් හදනවා කිව්වා. BCVR entries ඒක ඩබල් එන්ට්‍රි තියෙනවා. අර පළවෙනි ඇක්විෂන් ඇනලයිසිස් කියන එක ඩබල් එන්ට්‍රි කතාවක් නෑ එතන. ඊළඟ BCVR entries ඩබල් එන්ට්‍රි තියෙනවා. දෙවෙනි එක ප්‍රී ඇක්විෂන් entries ඩබල් එන්ට්‍රි තියෙනවා. තුන්වෙනි එක intra-group transactions. intra-group transactions කියලා කියන්නේ සමූහය සමාගම් දෙක අතර ඇති වෙන ගනුදෙනු. ඒවත් අයින් කරන්න ඕනේ. ඒ ඉස්සරහට කතා කරනවා. හතරවෙනි එක NCI. non controlling interest. ඒකත් අපි ඉස්සරහට කතා කරනවා. හරි. අපි එමු ගාණක් හදන විදිය. අපි බලමු ස්ලයිඩ් එකේ තියෙනවා ගාණක්. අපි ගත්තොත් consolidation 1 කියන ස්ලයිඩ් එකේ තියෙනවා ගාණක්. එන්නකෝ ඒ ගාණට. ඒක ඇති ගාණ තියෙන්නේ acquisition analysis එකට පස්සේ තියෙන එක. ඇත්තරම 28 වෙනි ස්ලයිඩ් එක. 28 වෙනි ස්ලයිඩ් එකේ ඉඳන් ගාණක් තියෙනවා. acquisition analysis example background information එක ගාණක් දීලා තියෙනවා. ඒක මුලින්ම අපි කියවන්න ඕනේ. ඒ ගානේ මුලින්ම තියෙනවා Hitech Limited parent acquired all of the issued share capital of Lotech Limited subsidiary on 30th June 2016 for a cash consideration of 400,000. එතකොට H acquire කරලා තියෙනවා L Limited එක 2016 ජූනි 30 දින all the shares. ඒ කියන්නේ 100% acquire කරලා තියෙනවා. NCI නැහැ. for a cash consideration. වෙන considerations නැහැ. cash consideration එක විතරයි තියෙන්නේ. අපි ගියා considerations හතරක් තියෙන්න පුළුවන්. cash තියෙන්න පුළුවන්, non cash තියෙන්න පුළුවන්, defer තියෙන්න පුළුවන්, සහ contingent. දැන් මෙතන තියෙන්නේ cash consideration එකක් විතරයි. හරි. ඊට පස්සේ කියනවා at that time the net assets of the Lotech Limited were represented as follows. ඒ acquire කරන වෙලාවේදී අපිට Lotech Limited එකේ subsidiary එකකින් හම්බෙච්ච net assets. ඒවා තමයි share capital සහ retained earnings ලක්ෂ 3යි 50,000 විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ දීලා තියෙනවා ඒ acquire කරන දවසේ at the acquisition date the statement of financial position of H and L was follows. H limited එකේ L limited එකේ acquire කරන date එකේදී දීලා තියෙනවා financial position statement එක. ඒකේ තියෙන අතර cash and bank තියෙනවා, land තියෙනවා, building තියෙනවා, accumulated depreciation තියෙනවා, investment in L limited තියෙනවා. බලන්න investment in L limited. H ගේ තියෙනවා ඒ ලක්ෂ 4 invest කරපු ගාණ. creditors, share capital, retained earnings. ඔය විදිහට තියෙනවා. මේ acquisition date එක. ඒක නිසා තමයි අර investment එක 400ක් තියෙනවා. ඒ වගේම මේ දවසේ acquire කරපු share capital එක 300යි, retained earnings 50යි. කෙලින්ම L limited එකේ තියෙනවා. ඊට additional information ටිකක් දෙනවා. එකක් land held by L was undervalued by 10,000. land එක එයා දක්වලා තියෙන්නේ අඩුවෙන් 10,000ක් අඩුවෙන්. එහෙනම් තේරුම එයා cost එකට දාලා තියෙන්නේ fair value කරනකොට 10,000ක් වැඩි වෙන්න ඕන කියලා. දෙවෙනි එක කියනවා building එකක් ගැන. The building held by the L limited was undervalued by 45,000. The building had originally cost 100,000 2 years ago and was being depreciated at 10% per year. building එකක් තිබිලා තියෙනවා. ඒ building එක අරගෙන තියෙන අවුරුදු දෙකකට කලින් ලක්ෂයක් දීලා ඒක අවුරුදු දෙකක් පුරාවට පාවිච්චි කරලා depreciate කරලා තියෙනවා 10 ගන්න. කියන්නේ 10 ගන්න අවුරුදු දෙකක් 20000ක් depreciate කරලා තියෙනවනේ බලන්න. ශේෂ පත්‍රය ඇති ලක්ෂයෙන් 20000ක් අඩු කරලා ඉතුරු ගාණ 80000 තමයි carrying value එක. දැන් මේ කියනවා මේක undervalued by 45,000. ඒ කියන්නේ මේකේ value එක ඔය කියන 80000 නෙමෙයි. 80000ට වඩා 45,000 වැඩි වෙලා 1,25,000ක් වෙන්න ඕන කියලා තමයි කියන්නේ. ඒත් fair value කරන්න. තුන්වෙනි එක කියනවා contingent liability related to an unsettled legal claim with a fair value of 3,000 was recorded in the notes to Lotech Limited's financial statement. බලන්න කියන එක. මේ කියනවා
L limited එකේ තිබිලා තියෙනවා contingent liability එකක්. ඒකේ value එක fair value එක අපි ගන්න ඕනේ. value එක 3000යි. ඒක තිබිලා තියෙනවා එයාගේ notes වල. financial statement වල notes වල තිබිලා තියෙනවා. එතකොට දැන් සාමාන්‍ය contingent liability එකක් අපි දාන්නේ notes වල. ඒක හරි. ඔය L limited එකේ notes වල ඔක දාලා තියෙන්නේ මොන ප්‍රමිතියට අනුවද? LKS 37ට අනුව. LKS 37 කියනවා. එතකොට contingent liability එක කියන්නේ possible obligation එක. probable නැහැ. cash outflow එක probable නැහැ. ඒ නිසා සම්භාවිතාවක් නැහැ cash එළියට යන්න. ඒ නිසා recognize කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක possible obligation එකක්. ඒ නිසා ඔයාලට recognize කරන්න බෑ. ඒ නිසා ඔයා note වල දාගන්න. ඒ කියන්නේ disclose කරගන්න. මේ recognize කරන්න පුළුවන් කමක් නැහැ කියලා LKS 37න් කිව්වා. ඒ නිසා තමයි ඔය note වල දාලා තියෙන්නේ. ඔය recognize කරන්න බෑ කොහොමද? හැබැයි SLFRS 3ට එනකොට SLFRS 3 කියනවා LKS 37 එහෙම කිව්වට ඒකට වියතිරේකයක් කියන්නේ exception එකක් තියෙනවා. SLFRS 3 යටතේ business combination එකකට එද්දි එහෙම කරන්න ඕන කමක් නැහැ. possible උනත් probable උනත් ඒක recognize කරන්න. probable නම් කොහොමද recognize කරලා තියෙන එක ප්‍රශ්නයක් නැහැ. possible උනත් group එකේ recognize කරන්න. possible නම් individual recognize කරන්න එපා. නිකන් disclose කර දෙන්න ප්‍රශ්නයක් නැහැ. ගෲප් එකට ඇවිල්ලා වට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ගෲප් එකට ආවට පස්සේ ඒක ඩිස්ක්ලෝස් කරලා තිබ්බත් කමක් නැහැ. මෙහි ඇවිල්ලා රෙකග්නයිස් කරන්න කියලා කියනවා. ඉතින් ඒකට අනුව තමයි ඔය දීලා තියෙන්නේ. බලන්න කොහෙවත් එක කියලා තියෙනවද මේ contingent liability එක ඉන්ඩිවිජුවල් බොක්ස් වල රෙකග්නයිස් කරලා තිබ්බද නැහැනේ. හරි ඉතින් රෙකග්නයිස් කරන්න බෑ. තියෙන නෝට්ස් වල. මෙතනට එනකොට ඒක නෝට්ස් වලට දාන්න බෑ. අපි කියනවා රෙකග්නිෂන් වලට. ඒතර 3000 ක විතර contingent liability එකක් තිබ්බා කියලා කියනවා. හරි. බලමු ඊළඟට. ඔය තියෙන additional information ඒ දීපු තුන. ඊට පස්සේ කරනවා tax rate එක 30% කියලා. tax rate එක 30%. ඒතර අනිවාර්යයෙන්ම tax rate එක 30% කියන එකෙන් imply වෙන්නේ මේක deferred tax තියනවා කියන්නේ. එහෙනම් ඒ දවස්වල අපි financial accounting වල consolidation හදනකොට deferred tax කතාවක් තිබ්බේ නැහැ. හරිද? ඒ නිසා අපිට ඒ ගැන වැඩි හිතන්න දෙයක් තිබ්බේ නැහැ. ඔව් දැන් deferred tax තියනවා කියලා කියන්නේ හිතන්න දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් deferred tax අදාළ වෙන්නේ මේවට. ඔය මේ consolidation ගාන හදද්දී deferred tax අදාළ වෙන්නේ මෙන්න මේ තැන් වලට. අපි අර BCVR entries කරන්නේ business combination valuation reserve. එතනදී මොකක්ද වෙන්නේ? එතනදී assets වෙනස් වෙනවා. يعني assets වල fair value කරනකොට assets වැඩි වෙනවා. අඩු වෙන්නත් පුළුවන්. liabilities fair value කරනකොට අඩු වෙන්න වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම deferred tax වලදී ඉගෙන ගත්තානේ assets and liabilities මත තමයි deferred tax ගන්න කියලා. තියෙන assets liabilities වෙනස් වෙනවා නම් උතනදී deferred tax එනවද නැද්ද? එනවා. දැන් BCVR entries වලදී deferred tax එනවා. හරි. තව කොහෙද එන්න පුළුවන්? එන්න පුළුවන් intergroup transactions වලදී. intergroup transactions වලදී සමහර විට يعني transaction එක හරහා එක කම්පැනියක් profit එකක් earn කළා වෙන්න පුළුවන්. නමුත් intergroup transaction එක eliminate කරනකොට ඒ profit එකක් earn කරා වෙන්න බෑ. ඒක නැති කරලා දානකොට ඒ profit එකක් නැති වෙනවා. ඒ profit එක නැති කරනවා නම් ඒ profit එක මත ගහපු tax එකක් නැති වෙන්න ඕනේ. ඉතින් එතනදී එන්න පුළුවන්. ඒක පස්සේ කතා කරනවා. කොහොම හරි සාමාන්‍යයෙන් mainly ඔක එන්නේ ඔය fair value කරනකොට අනිවාර්යෙන් එනවා. BCVR වලදී අනිවාර්යෙන් එනවා. ඊට අමතරව intragroup transactions වලදී එන්න පුළුවන්. හරි. අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. දැන් මේ ගාන හදනකොට මුලින්ම අපි ගහ ගන්නවා structure එක මුලින් ඉඳන් ඔක්කොම ටික ගහගෙන ඉවර කරනවා මුලින්ම ගහ ගන්න acquisition analysis කියලා ගහගත්තා. acquisition analysis එක යටතේ දා ගන්න පුළුවන් cost of consideration, value of the consideration. දාලා රූලක් විතර ඉඳ තියලා අපි ලියනවා book value of net assets කියලා ලියලා ඉරක් ගහනවා. රූල් දෙක තුනක් ඉඳ තියෙනවා. ඊට පස්සේ අපි ලියනවා fair value adjustments කියලා ලියලා ඉරක් ගහනවා. රූල් තුන හතරක් ඉඳ තියෙනවා. අපි ලිව්වා acquisition analysis, ලිව්වා cost of consideration, ඊට පස්සේ අපි ලිව්වා book value of net assets ඉඳ තිබ්බා, fair value adjustments ඉඳ තිබ්බා. ඊට අපි ලියනවා මේ විදිහට. අපි දැන් financial statement එක ගහන්න යන්නේ. හරි. අපි බලමු. අපි ලියනවා H Limited and Group statement of financial position as at 30th of 6th 2016. H Limited and Group statement of financial position 2016 as at 2016 අපි ලියනවා. ඊට පස්සේ අපි ගහ ගන්නවා. දැන් අපි හදන්නේ financial position statement එක. හදනකොට තියන්න මේ කොලම් පහක් තියන්න ඕනේ. කියන්නේ H Limited වලට එක කොලම් එකක්, L Limited වල තව කොලම් එකක්, ඊසේ adjustment වල debit credit වලට කොලම් දෙකක් සහ අන්තිමට group නැත්නම් console කොලම් එක. H S
ඩෙබිට්, ක්‍රෙඩිට් සහ කන්සෝල් කියන කොලම් පහ තියාගන්න ඕනේ. තියාගෙන ඉතින් සාමාන්‍ය විදිහට non current assets ඉඩ තියලා non current assets ටිකක් ඉඩ තියන්න සාමාන්‍ය මේ ගණන් වල මොකද හේතුව property plant and equipment එන්න පුළුවන්, investments එන්න පුළුවන්, goodwill එන්න පුළුවන්. අර ටිකක් වැඩිපුර එන්න පුළුවන්. ඒ නිසා වැඩිපුර ඉඩ තියෙන එක හොඳයි. current assets, total assets, equity and liabilities. Equity and liabilities are the stated capital. ඊපස්සේ ඒකත් share capital, reserves ටික දාලා non current liabilities, current liabilities දාලා ඉඩ තියලා සම්පූර්ණයෙන්ම මේක ගහ ගන්න. හරිනේ. ඒක ගහගෙන ඉවරුනාට පස්සේ ඊට අපි තව පොඩි වැඩක් කරනවා. දැන් මේක මෙහෙමයි. මේ BCVR කියන එක තමයි ලියන්න හදන්නේ. මේ BCVR කියන එක කරන්න එකේ ක්‍රම තියෙනවා. එක ක්‍රමයක් කියලා එකක් නැහැ. ඒ කියන්නේ මේක කැමති කෙනෙක් කැමති විදිහට කරන්න පුළුවන්. සාමාන්‍ය සරල කරනකොට නම් BCVR කියලා එහෙම මම නම් දැන් මේක හදන්නේ BCVR account එකක් ගහලා. කියන්නේ ගිණුමක් ගහලා. මොකද එතකොට අර double entry යන විදිය තේරෙනවා. අර හැම එකම අර logical ගතියක් තියෙනවා නම් තමයි එහෙම කරන්නේ. කියන්නේ අර double entry යනවා. මෙතනට බැර වෙනවා. මෙතනට හර වෙනවා. එහෙම අර debit credit වෙන විදිය තේරෙන හන්දා. ඒක මට ලේසි හන්දා මම එහෙම කරන්නේ. ඔයගලන්ට එහෙම ලේසි නම් එහෙම කරන්න ඒත් කමක් නැහැ. නැත්තම් මෙහෙම කරන්න ඕන කියලා නීතියක් නැහැ. මේක හරිය. මේක වැරද්දක් නැහැ. එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් සර්ලා කියලා දීපු විදියට normally කරන්නත් පුළුවන්. කියන්නේ එහෙම නැත්තම් සමහර අය කරනවා BCVR කියලා නිකන් ලියලා නිකන් BCVR වලට එන ඒවා ටික විතරක් නිකන් ලියලා ඒ ටික අරගෙන එහෙම ලියන අයත් මේක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සමහර අය අර adjustment column එකේම BCVR වලට debit credit වලට ඒවා දාගෙන යනවා. ඒතර ටිකක් අර ඉඩමදි වෙනවා කියනවා. මොකද ගොඩාක් එනවා සාමාන්‍යයෙන්. BCVR වලට සාමාන්‍ය adjustment 3-4ක් කෙනෙකුට ඉතින් අර එක ගොඩේ වගේ වෙන හන්දා තමයි මේ වෙනම ලියන්නේ. කැමති විදියක් කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන එක විදියක්. මේ තියෙන එක විදියක්. හරි. මේ විදියට ඕනනම් පුළුවන්. ඔය දැන් ස්ටේට්මන්ට් එකේ ආකෘතිය ගහගෙන ඉවරනාට පස්සේ යටින් T account එකක් ගහ ගන්නවා BCVR කියලා. BCVR කියලා T account එකක් ගහගත්තා. හරි. දැන් ඔච්චරයි අපි ඔක්කොම ආකෘතිය ගහගෙන ඉවරයි. අපි අරන් ගන්නවා ඇඩ්ජස්ට්මන්ට් වලින් දාන්න. පළවෙනි ඇඩ්ජස්ට්මන්ට් එක ලෑන්ඩ් එකක් අන්ඩර් වැලියු කරලා තිනවා 10000කින්. දැන් ලෑන්ඩ් එක අපි ෆෙයා වැලියු එකට ගේන්න 10000ක් ඇඩ් කරන්න ඕනේ. හරිනේ. දැන් ඉස්සරත් මොකද්ද කරේ? කියන්නේ අර ෆස්ට් ඊ කාලේ ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් වල ලෑන්ඩ් එක ඩෙබිට් කරා 10000. ලෑන්ඩ් එක හර කරා 10000. බැර කරා BCVR එකට 10000. තමයි කරේ. හැබැයි දැන් අපි ඩිෆර්ඩ් ටැක්ස් පාඩම ඉගෙනගෙන තිබ්බේ නෑනේ ඒ කාලේ. දැන් ඩිෆර්ඩ් ටැක්ස් පාඩම දන්නවා. ඒ ඩිෆර්ඩ් ටැක්ස් නිසා අපි දන්නවා ලෑන්ඩ් එකක් ඔය විදිහට ෆෙයා වැලියු කරොත් ලෑන්ඩ් එක වැඩි වෙනවා. ලෑන්ඩ් එක වැඩි වෙනවා කියලා කියන්නේ මේ කරන්නේ accounting books වලනේ. අපි හැමදෙස්සෙන් බලන්නේ accounting books සහ tax books වල. අනේ දෙකම තමයි compare කරන්න ඕනේ. ඒ accounting පොත්වල ගිණුම් කරන්නේදී අපි ලෑන්ඩ් එක වැඩි කරලා තියෙනවා 10000කින්. නෝ tax වල ආයේ fair value එකට ගන්නවා. එහෙම ගන්න නැහැ. එහෙනම් tax වල වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් accounting වල assets වැඩිලා තියෙනවා 10000කින්. accounting වල assets 10000කින් වැඩි වෙනවා කියලා කියන්නේ accounting වල income මොකක්ද වෙන්නේ? assets වැඩි වෙනවා කියලා කියන්නේ income එක 10000කින් වැඩි වෙනවා. income එක 10000කින් වැඩි වෙනවා කියලා කියන්නේ accounting වල profit එක 10000කින් වැඩි වෙනවා. accounting වල profit එක 10000කින් වැඩි වෙනවා කියලා කියන්නේ accounting වල කියන්නේ accounting profit එක මත tax එක ගත්තා නම් කීය දෙන්න තිබ්බේ? එකත් වැඩි වෙනවා 10000. 10000කින් නෙවෙයි tax එකත් වැඩි වෙනවා. 10000කින් නෙවෙයි tax එකත් ඒත් වැඩි වෙනවා. එහෙනම් assets වැඩි වුණා, income වැඩි වුණා, profit වැඩි වුණා. accounting වල profit එක මත tax එක ගත්තා නම් එහෙම ගන්නෑ. ඊට accounting වල profit එක මත tax එක ගත්තා නම් එන tax එක වැඩි වෙන්න ඕනේ. taxable profit එක මත ගත්තා නම් එන tax එකට වඩා. අපි අර එදා කියලා දීපු ටිකත් එක්ක මේ කියන්නේ. ඒ ටික මම හිතනවා දැන් දන්නව ඇති කියලා. ඒ ටික දන්නා නම් මේ කියන ටික අවුලක් නැහැ. ඒතර එහෙනම් taxable profit එක මත තමයි දැනට අපි tax එක අරගෙන තියෙන්නේ. නමුත් හරිනම් logically නම් නීතියට අනුව නම් ඒක හරි taxable profit එක මත තමයි tax එක ගන්නෙ. logical නම් tax එක ගන්න ඕනේ accounting profit එක මත. එහෙනම් accounting profit එක මත tax එක ගත්තා නම් එන ගාණක් තියෙනවා. ඒක දැන් taxable profit එක මත tax එක එන ගත්තා නම් එන ගාණට වඩා වැඩි දැන්. මොකද accounting asset වැඩි, income වැඩි, profit වැඩි, tax එක වැඩි වෙන්න ඕනේ. එහෙමනම් දැනට අපි tax එක අරගෙන දෙන taxable profit එක මත. එහෙනම් ඒ tax එක වැඩි වෙන්න ඕනේ. tax එකක් වැඩි වෙනවා කියලා කියන්නේ ඒක deferred tax asset එකද liability එකද? deferred tax liability වෙන්න ඕනේ. මොකද ඒක tax එක වැඩි වෙනවා කියලා කියන්නේ income tax expense account එක debit වෙනවා, credit වෙනවා deferred tax liability. එහෙම නෙවෙන්නේ. ඒ නිසා දැන් මෙතනදි වෙන්න ඕන දේ තමයි deferred tax liability එකක් create වෙන්න ඕනේ. අපි කරන දේ අපි land account එක debit කරනවා 10000ක්. ඒක හරි. ඒකත් ඉස්සර වගේම කරනක ප්‍රශ්නයක් නැහැ. හැබැයි 10000ක් එතනට debit කරාට සම්පූර්ණ 10000 BCVR credit කරන්නේ නැහැ. ඒ 10000න් අපි ගන්නවා 100ට 30ක් tax එක ගන්නවා. ඒතර අපිට එනවා deferred tax එක 3000යි කියලා. ඒ 3000 අපි credit කරනවා deferred tax liability එකක් විදියට.
නෝ කරන්න ඕනේ ලෑන්ඩ් එක 10000ක් ඩෙබිට් වෙනවා කියන එක ඔය ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ගහපු එක ඇවිල්ලා ලෑන්ඩ් එක ඉස්සරහින් H limited S limited පාස් කරලා ඩෙබිට් කොලම් එකට දාන්න 10000ක්. දාලා ඒ 10000න් 130ක් 3000යි. ඒ 3000 යන්න ස්ටේට්මන්ට් එක ගහලා තියෙන එකේම non current liabilities වල deferred tax liability කියලා ලියලා DTL deferred tax liability කියලා ලියලා H limited S limited පාස් කරලා debit පාස් කරලා credit column එකට දාන්න 3000ක් කියලා. ඉතුරු 7000 BCVR account එක අපි අර ගහගත්ත T account එකට credit කරන්න 7000. හරිද? ඒ ගමම්ම ඒත් එක්කම එන්න acquisition analysis එකට. අර acquisition analysis කියලා අපි ලේඛනයක් ගෙවුවා. ඒකට ඇවිල්ලා ඒකේ double entry analysis double entry ලියලා ඉවරයි අපි. double entry එක ලිව්වා දැන්. අපි දැන් කරන්නේ acquisition analysis එකට ආවා. එන්න fair value adjustment කියන එකට ඇවිල්ලා ලියන land කියලා ලියලා 7000ක් දාන්න. 7000ක් දාන්න. 10000 නෙවෙයි දාන්න. මොකද හේතුව 10000ක් දාන්න නැත්තේ. මොකද දැන් ওই දවසේ land එකේ value එක 10000කින් වැඩි වෙනවා. ඒක හරි. එහෙනම් profit එකත් 10000කින් වැඩි වෙන්න ඕනේ. කියන්නේ අපි අත්පත් කරගන්න යාගේ equity එකනේ. equity එක තව income එකක් 10000ක එකතු වෙනවා කියලා කියන්නේ equity 10000කින් වැඩි වෙන්න ඕනේ. ඒක හරි. ප්‍රශ්නේ තියෙන්නේ 10000කින් profit වැඩි වෙනකොට tax එකත් මොකද්ද වෙන්නේ? tax එක 3000කින් වැඩි වෙනවා. tax එක 3000කින් වැඩි වෙනවා කියලා කියන්නේ profit එක 3000කින් අඩු වෙනවා. ඒ නිසා උතන්ට එහෙමනම් 10000ක් වා land එක දැම්මොත් profit එක අඩු වෙන්න deferred tax එක උතව 3000ක් කියලා දාන්න ඕනේ. අඩු වෙන්න. එවන අවසානයේ අත්තරම කීයකින්ද වැඩි වෙන්නේ profit එක? equity එක වැඩි වෙන්නේ 7000කින් විතරයි. ඒ නිසා කෙලින්ම දෙකක් කරන්න ඕනේ නැහැ. කෙලින්ම අර BCVR වලට දාපු 7000ම acquisition analysis එකේ fair value adjustment යටතේ land කියලා 7000ක් දැම්මම වැඩේ හරි. හරි. ඊළඟට අපි යනවා දෙවෙනි adjustment එක. building එකක් තියෙනවා. ඒක fair value කරන් තියෙනවා 45000කින්. අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම asset එකක් fair value කරද්දී අපි කරන දේ ඒක depreciate කරන asset එකක් නම් building එක වගේ. අපි කරන්නේ කලින් තියෙන depreciation එක වලින්ම අයින් කරනවා. ඒක සාමාන්‍යයෙන් කරන දෙන්නේ. එතකොට දැන් අවුරුදු දෙකකට කලින් නම් ගත්තේ ලක්ෂයකට 110 ගානේ අවුරුදු දෙකකට depreciation 20000ක් වෙන්න ඕනේ. ඒ 20000 තියෙන accumulated depreciation account එකේ. මම ගිහිල්ලා බලන්න ශේෂ පත්‍ර දෙක දීලා තියෙන එක 20000ක් තියෙනවා accumulated depreciation කියලා. ඒක accumulated depreciation account එක debit කරන්න ඕනේ. credit කරන්න ඕනේ building account එකට. එහෙනම් අපි එනවා ඔය financial statement ගහගත් එකට ඇවිල්ලා එන්න accumulated depreciation කෙලින් ඇවිල්ලා accumulated depreciation ඒක කෙලින් H limited S limited columns පාස් කරලා debit column එකට දාන්න accumulated depreciation 20000ක් debit column එකට දාන්න. ඒක debit කරා. ඒට උඩ building එකට ඇවිල්ලා building එක කෙලින් credit column එකට ඇවිල්ලා 20000ක් credit කරන්න. හරි. share එක අයින් කරා. ඒතර එහෙමනම් දැන් building එකේ value එක pre-way තිබ්බේ ලක්ෂයයි 20000ක් අපි අයින් කරා share ටික. දැන් value එක 80000යි. ඒ 80000 දැන් 45000කින් වැඩි වෙන්න ඕනේ. මේ 45000ක වැඩි වීම තමයි දැන් ලියන්න යන්නේ. ඔක අපි ඒ කාලේ ලිව්වේ building එක 45000 debit කරා BCVR 45000 credit කරා. නමුත් දැන් තියෙන වෙනස දැන් deferred tax තියෙනවා. ඒ නිසා කරන්නේ building එකට debit කරනවා 45000ක එක ප්‍රශ්නයක් නැහැ. එන්න building කියන එක ඉස්සරහින් එන්න ඇවිල්ලා debit කියන එකෙන් 45000ක් දාන්න. දැන් asset එකක් වැඩි වුණා building එක. accounting වල වැඩි වුණා. tax වල මුකුත් වෙන්නේ නැහැ. මොකද fair value කරන්නේ නැති හින්දා. එහෙනම් accounting වල assets වැඩි වුණා. assets වැඩි වුණානේ accounting වල income එකක් වැඩි වෙන්න ඕනේ. accounting වල profit එකක් වැඩි වෙන්න ඕනේ. accounting වල profit එක වැඩි වුණා නම් accounting profit එක මත tax එක ගත්තා නම් එහෙම ගන්න ගත්තා නම් එන්න තිබ්බ tax එකත් වැඩි වෙන්න ඕනේ. දැනට අපි tax එක අරගෙන තියෙන taxable profit එක මත ඒ tax එක අඩුයි. ඒ tax එක accounting profit එක මත tax එක ගත්තා නම් ඉන්න ඕනි ගානට ගේන්න ඕනේ. ගේන්න නම් tax එක වැඩි කරන්න ඕනේ. එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද deferred tax liability එක. එහෙනම් කරන්නේ මේකයි. ඔයා ගන්න ඔය 45000 වැඩි වෙච්ච ගානේ 130ක් ගන්න. 45000න් 130 13500යි. ඒ 13500 දැන් building debit උනා 45000 credit කරනවා deferred tax liability එකට. එන්න ඔය financial statement ගහපු එකේ non current liabilities වල deferred tax liability කියන එකට ඇවිල්ලා කලිනුත් අපි එකක් දැම්මා 3000ක් දාලා තියෙනවා. එතනටම 13500ක් තව දාන්න. credit column එකට දාන්න 13500. liability කියන්නේ credit column එකට දාන්න. හරි. ඊට පස්සේ ඉතුරු ගාන 45000න් 13500ක් අඩු කරලා ඉතුරු ගාන එන්න දාන්න BCVR account එකට. BCVR account එකට අපි ගහගත්ත T account එකට ඇවිල්ලා building කියලා දාගන්න 31500ක් ඉතුරු ගාන. හරි.
ඒ ගමම්ම ආපහු දැන් ඩබල් එන්ට්‍රි ඉවරයි. බිලින් 45000 ඩෙබිට්, ඩිෆර්ඩ් ටැක්ස් ලයබිලිටි ක්‍රෙඩිට්, BCVR ක්‍රෙඩිට්. ඩබල් එන්ට්‍රි එක ඉවරයි. ඊට පස්සේ එන්න ඇක්විෂන් ඇනලයිසිස් එකට. ඇක්විෂන් ඇනලයිසිස් එකට ඇවිල්ලා ෆෙයා වැලියු ඇඩ්ජස්ට්මන්ට්ස් යටතේ බිල්ඩින් කියලා දාන්න 45000 නෙවෙයි දාන්නේ. අර නෙට් ගාන. දාන්න ඕනේ 31500ක් දාන්න. ඇක්විෂන් ඇනලයිසිස් එකේ ෆෙයා වැලියු ඇඩ්ජස්ට්මන්ට්ස් යටතේ බිල්ඩින් කියලා. ඉතින් ඔයාට ඕන 45000 දාන්නත් පුළුවන්. දැම්මොත් තියෙන දේ තමයි ඔය 45000කින් ඔයා ලෑන්ඩ් එක බිල්ඩින් එක වැඩි වෙච්ච හන්ද 45000ක් දැම්ම ඉන්කම් වැඩි වෙනවා කියලා අරගෙන ප්‍රොෆිට් වැඩි වෙනවා 45000 කියලා අරගෙන හැබැයි ප්‍රොෆිට් එක 45000කින් වැඩි වෙනවා කියන එකේ තේරුම ටැක්ස් එකත් වැඩි වෙනවා ඒ කියන්නේ 130කින්. ඒ කියන්නේ අපි ගත්ත වටිනාකම 13500කින් වැඩි වෙනවා. එහෙනම් ටැක්ස් එක වැඩි වෙනවා කියලා කියන්නේ ඉක්විටි අඩු වෙන්න ඕනේ 13500. එහෙනම් ඔයාට පුළුවන් ඕන නම් බිලියන එක 45000ක් එකතු කරනවා කියලා දාලා ෆෙයා වැලියු ඇඩ්ජස්ට්මන්ට් යටතේම ටැක්ස් එක වැඩි වෙන එකත් ඇඩ්ජස්ට් කරලා ඒ තින් නෙට් එක ඕකම තමයි එන්නේ 31500ම තමයි. කෙලිම එකපාර දැම්මම වැඩේ ලේසි. ඒකත් හරි. අපි යනවා ඊළඟ ඇඩ්ජස්ට්මන්ට් එකට. තියෙනවා කන්ටින්ජන්ට් ලයබිලිටි එක 3000ක. දැන් මේක අපි රෙකග්නයිස් කරන්න ඕනේ අර කිව්වා වගේ. කන්ටින්ජන්ට් ලයබිලිටි එක රෙකග්නයිස් කරන්න තමයි අපි දැන් එන්නේ. අපි එනවා. ඉස්සර අපි කොහොමද රෙකග්නයිස් කරේ? අපි කන්ටින්ජන්ට් ලයබිලිටි කියන එක ක්‍රෙඩිට් කරා. මොකද ඒක ලයබිලිටි එකක් ක්‍රෙඩිට් කරා. BCVR ඩෙබිට් කරා. එච්චර තමයි අපි කරේ. ඒක තමයි කලින් කරේ. හැබැයි දැන් ඩිෆර්ඩ් ටැක්ස් තියෙන හන්ද පොඩ්ඩක් වෙනස් වෙනවා වැඩේ. කොහොමත් අපි කන්ටින්ජන්ට් ලයබිලිටි account එක ක්‍රෙඩිට් කරනවා 3000. අපි එනවා ඔය ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ගහපේකට ඇවිල්ලා එන්න කරන්ට් ලයබිලිටි වලට කරන්ට් ලයබිලිටි එකට යටතේ දාගන්න කන්ටින්ජන්ට් ලයබිලිටි කියලා ක්‍රෙඩිට් කොලම් එකට දාගන්න 3000ක් කියලා. හරිද? ඊට පස්සේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ? accounting profit and taxable profit ගැන හිතන්න. accounting profit එකට දැන් මොකද්ද උනේ බලපෑම? contingent liability එක හඳුනාගත්තා. contingent liability එක හඳුනාගත්තාම accounting profit එක මොකද වෙන්නේ? අඩු වෙනවා. මොකද liabilities වැඩි වෙනවා කියලා කියන්නේ expenses මොකද්ද වෙන්නේ? liability එකක් වැඩි වෙනවා නිසා මොකක්ද වෙන්නේ? account expense එකක් වැඩි වෙනවා. expense එකක් වැඩි වුණාට පස්සේ profit එක අඩු වෙනවා. නමුත් tax වලදී ඔහොම එකක් ගලපනවා. contingent liability එකක් නෑ. taxable profit එකට වෙනසක් නැහැ. accounting profit එක අඩු වෙනවා. accounting profit එක අඩු වෙනවා කියලා කියන්නේ accounting profit එක මත tax එක ගත්තා නම් එන්න තිබ්බ tax එකත් මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් taxable profit එක මත තියෙන tax එක මේ ගානට ගේන්න tax එක මොකද්ද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. tax එක අඩු කරනවා කියලා කියන්නේ deferred tax asset එක. tax එක අඩු කරනවා කියලා කියන්නේ income tax account එක credit කරනවා, debit කරනවා deferred tax asset එක. කියන්නේ income tax එක expense account එකේ debit balance එකක් තියෙන එක අඩු කරන්න expense account එක credit කරනවා, debit කරනවා deferred tax asset එක. එහෙනම් මෙතන deferred tax asset එකක් ඇති වෙනවා. ඒ නිසා contingent liability credit කරා 3000 ගන්න එකෙන් 130ක් ගත්තට පස්සේ අපිට එනවා 900ක් කියලා. ඒ 900 එන්න financial statements ගහපු එකේ non current assets යටතේ දාගන්න deferred tax asset. non current asset යටතේ deferred tax asset කියලා ලියලා ඒක ඉස්සරහින් H limited S limited columns pass කරලා debit කියන column එකේ දාන්න 900ක්. හරිද? ඒතර එහෙමනම් contingent liability credit 3000යි deferred tax asset debit 900යි ඉතුරු ගාන 2100 BCVR debit කරන්න. BCVR debit කරන්න 2100ක්. ඊළඟට එන්න acquisition analysis එකට. acquisition analysis එකට ඇවිල්ලා දැන් බලන්න දැන් මොකද උනේ කියලා. හරිනම් profit එක අඩු වෙන්න ඕනේ 3000කින්. contingent liability එක ආවනේ. නමුත් දැන් expense එකක් දැන් වැඩි වීම තමයි උනේ. expense එකක් වැඩි වුණාම profit එක මොකක්ද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ 3000කින්. profit එක 3000කින් අඩු වෙනවා කියලා කියන්නේ tax එකත් මොකක්ද වෙන්නේ? 130කින් يعني 900කින් tax එක අඩු වෙනවා. 900කින් tax එක අඩු වෙනවා කියලා කියන්නේ profit එක 900කින් වැඩි වෙනවා කියන එක. එහෙනම් 3000කින් profit එක අඩු වුණා. නමුත් 900කින් profit එක වැඩි වුණා. කියන්නේ අන්තිම balance එක කීයද? අන්තිම net එක 2100කින් profit එක අඩු වෙන්න ඕනේ. නිසා කෙලින්ම දාන්න ඔය BCVR වල දාපු ගානම fair value adjustments යටතේ contingent liability කියලා ලියලා අඩු කරන්න දාන්න. මයිනස් ගානක් දාන්න 2100ක් කියලා. ඒතකොට ඇඩ්ජස්ට්මන්ට් එක ඉවරයි. අපි එනවා ගානේ මුලට. ගානේ මුල තිබ්බා අපි කරපු ඉන්වෙස්ට්මන්ට් එක ලක්ෂ 4යි කියලා. අපි කිව්වා දැන් අපි කරපු ඉන්වෙස්ට්මන්ට් එක ලක්ෂ 4යි. ඒක තියාගන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි අපිටම ඉන්වෙස්ට් කරන්නේ නැහැනේ. ඒ ලක්ෂ 4 අයින් කරන්න ඕනේ. ලක්ෂ 4 අයින් කරන්න මොකද්ද අපි කරන්නේ? ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල ඉන්වෙස්ට්මන්ට් ඉන් L limited කියලා එකක් ඇති. ඒක ඇවිල්ලා එතනට ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් කරන ඩෙබිට් බැලන්ස් එක ඒක ක්‍රෙඩිට් කරන්න. කියන්නේ ඒක H limited වල ඇති 4 ලක්ෂයක් කියලා ක්‍රෙඩිට් කොලම් එකට එන්න ක්‍රෙඩිට් කොලම් එකට ඇවිල්ලා 4 ලක්ෂයක් දාන්න. ඉන්වෙස්ට්මන්ට් account එක ක්‍රෙඩිට් කරා.
ඩෙබිට් කරන්න BCVR එකට. BCVR account එකට එන්න AT account එකට ඩෙබිට් කරන්න 4 ලක්ෂයක්. ඊට පස්සේ එන්න දැන් ඉන්වෙස්ට්මන්ට් එක අයින් කරා. ඒ වගේම එයාගෙන් acquire කරපු net assets උත් අයින් කරන්න ඕනේ. මේ අපි ලියන්නේ pre-acquisition entries. එයාගෙන් acquire කරපු net assets එන්නේ share capital 3 ලක්ෂයයි retained earnings 50000යි. ඒ දෙකත් අයින් කරන්න ඕනේ. මොකද අපිට අපේම equity ගන්න පුළුවන් කමක් නැහැ. අපිට අපිම ඉන්වෙස්ට් කරලා අපේම equity තියාගෙන එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ දෙක අයින් කරන්න ඕනේ. අපි කරන්නේ එන්න ඔය මේ ගහපු ශේෂ පත්‍ර ගහපෙකේ ඇවිල්ලා share capital ඉස්සරහට ඇවිල්ලා share capital කියන credit balance එකක් තියෙන්නේ. ඒක අයින් කරන්න share capital වල debit column එකේ දාගන්න 3 ලක්ෂයයි. share capital debit column එකේ 3 ලක්ෂය කියලා දැම්මා. හරිද? ඊට පස්සේ retained earnings උත් retained earnings වල ඉස්සරහට retained earnings ඉස්සරහට ඇවිල්ලා retained earnings කියන්නේ credit balance එකක්. ඒ 50000ත් අයින් කරන්න retained earnings ඉස්සරහින් debit column එකේ දාන 50000යි. එහෙනම් share capital උත් අයින් කරා 3 ලක්ෂය retained earnings අයින් කරා 50000. දැන් ওই දෙකම BCVR වලට ඇවිල්ලා දාගන්න BCVR credit කරන්න. share capital retained earnings debit වුණා. BCVR credit කරන්න share capital 3 ලක්ෂයයි. ඊට පස්සේ retained earnings 50000යි. හරි. දැන් අපි investment එක අයින් කරා 4 ලක්ෂය. share capital retained earnings අයින් කරා 3 ලක්ෂයයි 50000යි. ඔය අයින් කරපු තුනම එන්න acquisition analysis එකට. acquisition analysis එකට ඇවිල්ලා acquisition analysis එකේ cost of investment කියන එකේ investment එක විදිහට දාගන්න 4 ලක්ෂයක්. මේක double entry නෙමෙයි මේ නිකන් ලේඛනයක් හදන්නේ. ඒ investment එක දාගන්න 4 ලක්ෂයක්. book value of net assets කියන තැනට. book value of net assets කියන තැනට share capital 3 ලක්ෂයයි retaining earnings 50000 කියලා දාගන්න. හරිද? හරි. ඒ ටික දාගත්තා. දැන් ඒතර ඔක්කොම adjustments ඉවරයි. ඊට පස්සේ පිළිවෙලට ඔය දීලා තියෙන ශේෂ පත්‍ර දෙකේ තියෙන balances ටික දීලා තියෙන විදියට පිළිවෙලට අපි ඔය ගහගත්ත ලේඛනේ අපි ගහගත්ත ඔය ශේෂ පත්‍ර ටිකේ දාගෙන යන්න. cash and bank ටික land building accumulated depreciation investment ඒ විදියට හැම එකම ඔය දීලා තියෙන පිළිවෙලට H limited L limited ඔක්කොම ටික දාගෙන යන්න. දාගෙන ගිහිල්ලා අන්තිමට කරන්න ඕනේ මේකයි. අන්තිමට කරන්න ඕනේ දාගෙන ඉවරනාට පස්සේ මුලින්ම එන්න acquisition analysis එකට. මුලින්ම එන්න acquisition analysis එකට. ඇවිල්ලා ගන්න book value of net assets වල එකතුව 3,50,000යි 3,50,000යි. ඊට පස්සේ ගන්න fair value adjustments වල අවසාන net එක එන්නේ 7,000යි 31,500යි 2,100 කඩුනාට පස්සේ 36,400යි. 3,50,000ට 36,400ක් එකතු වුණාම 3,86,400යි. එහෙනම් ඒ කියන්නේ මොකක්ද? fair value of identifiable net assets as at the acquisition date. acquisition date එකේදී subsidiary එකේ identifiable net assets වල fair value එක 3,86,400යි. 3,86,400ක් අත්පත් කරගන්න අපි යෙදෙව්වා 4 ලක්ෂයක්. ඒ කියන්නේ වැඩිපුර යොදවලා තියෙනවා. يعني goodwill එකක් තියෙනවා 13,600ක. දැන් 13,600 goodwill එක අඳුනගත්ත ඒ විදිහට දැන් අපි ඔකට double entry ලියන්න ඕනේ. දැන් double entry මොකක්ද ලියලා නැහැ goodwill එකට. දැන් අපි double entry ලියනවා. double entry ලියනවා කියන්නේ ධර්ම එකක් BCVR එකක් නේ. මොකද මේ fair value adjust කරද්දී මේක ආවේ. fair value adjust කරද්දී හඳුනා නොගත්ත asset එකක් තියෙනවා goodwill කියලා. ඒකේ fair value තමයි 13,600 කියලා හොයාගත්තේ. ඉතින් හරිනම් එහෙමනම් දැන් අපි කියන්නේ BCVR entries හැම එකටම defer tax තිබ්බනේ. BCVR හැම එකටම defer tax තිබ්බා. එහෙමනම් මේකට defer tax තියෙන්න ඕනේ. එහෙම තියනවද goodwill වලට? නෑ goodwill කියන්නේ excluded. කියන්නේ tax වලින් excluded කියලා තමයි කියන්නේ. ඒ නිසා goodwill වලට defer tax නැහැ. නිකම්ම double entry එකක් pass කරනවා. මොකද අපි double entry එක pass කරන්නේ goodwill debit කරනවා. එන්න ওই ගහගත් ශේෂ පත්‍රවල non current assets එක පහලින් දාගන්න goodwill කියලා ලියලා debit column එකේ දාගන්න 13,600යි. goodwill කියලා ලිව්වා debit column එකේ 13,600යි. ඒකම credit කරන්න BCVR account එකට ගිහිල්ලා goodwill BCVR account එකට ගිහලා goodwill කියලා 13,600ක් දාගන්න. ඊට පස්සේ මේ acquisition analysis ඉවරයි goodwill උත් දාගත්තා. එන්න BCVR account එකට. දැන් ওই ටික ඔක්කොම දාලා තියෙන්නේ BCVR account එක balance වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ওই ටික ඔක්කොම දැම්මට පස්සේ BCVR account එක balance වෙන්න ඕනේ. BCVR account එක balance වෙනවා 4,02,100කට balance වෙනවා. BCVR account එක. හරිද? ඊට පස්සේ පොඩි වැඩක් තියෙනවා කරන්න. මම කිව්වේ මේක මම කියන්නේ මම පාවිච්චි කරන මේ විදිහට තමයි මට හිතෙනවා මේක විදිහට ලේසි කියලා. මම දන්නේ නැහැ ඉතින් ඔයගොල්ලන්ට කොහොමද කියලා. මේක ලොජික් කරන දා එහෙම පාවිච්චි කරන්නේ. මේ BCVR දානකොට මෙහෙමයි. හරිද? කරන්නේ මෙහෙමයි. ඔයා කරන්න ඕනේ දැන් BCVR කියලා කියන්නේ ඇත්තටම අපි කරන්නේ BCVR වල fair value adjustments නේ.
දැන් ඔය ගිණුම ඇතුළේ fair value adjustments උත් තියෙනවා. pre-acquisition entries උත් ඔක ඇතුළේ තියෙනවනේ. නේද? ඒ pre-acquisition entries ටික අපි දැම්මේ මේ ලේසියට. කොහොමද BCVR වලට එනවා ඕක. ඒක එන්නේ සාමාන්‍යයෙන් net එකක් විදියට. ඒ කියන්නේ එකපාර investment එක credit කරලා උතන debit කරලා share capital retain earnings debit කරලා උතනට credit කරලා එහෙම නෙමෙයි එකපාර net balance එකක් විදියට දාන්නේ. ඒකයි උතන වෙනසක් ඔයගලන්ට සාමාන්‍යයෙන් අර පේන්නේ සර්කරප් එකයි ඔක අතර. ඉතින් කොහොම කරත් ඔක එකයි. කරන් තියෙන්නේ මෙච්චරයි. ඔය BCVR T account එකට ඇවිල්ලා ඕකෙන් මාක් කරගන්න. ඔක දාලා තියෙන debit credit කරලා තියෙන ඒවා ටිකෙන් fair value adjustment වලට දාලා වෙන ටික විතරක් මාක් කරගන්න. ඕකේ දාලා තියෙන pre-acquisition entries ටික අතහැරලා fair value adjustment වලට අයිති වෙන ටික විතරක් මාක් කරගන්න. එහෙනම් මාක් කරන්න මොනවද? credit පැත්තේ තියෙනවා land කියලා 7000. ඒක මාක් කරගන්න. building කියලා තියෙනවා 31500. ඒකත් මාක් කරගන්න. share capital retainers එකෙන් අතහරින්න. ඒක අවශ්‍ය නැහැ. goodwill මාක් කරගන්න. මොකද goodwill කියලා කියන්නේ BCVR වල අපි හඳුනාගත්ත ඒ අලුතෙන් හම්බෙච්ච asset එකක්. يعني අපි හඳුනගෙන ඔයගත් තිබ්බ asset එක fair value එකක් ඒක. ඒකත් මාක් කරගන්න. හරි. මේ පැත්තට credit පැත්තේ තුනක් මාක් කරගත්තා. එන debit පැත්තට. debit පැත්තේ තියෙනවා contingent liability එකත් මාක් කරගන්න. මොකද ඒකත් fair value අපි හඳුනාගත්ත එකක්. ඊට පස්සේ තියෙනවා investment. ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක pre-acquisition. ඒතර investment, share capital, retained earnings හැරෙන්න අනිත් ඔක්කොම ටික මාක් කරගත්තා. දැන් මේ මාක් කරපු ටිකේ balance එක ගන්න. credit පැත්තේ තියෙනවා land එක 7000යි, building එක 31500, ඒතර 38500යි, goodwill එක 13600 කියලා කියන්නේ 31යි 7යි 38යි 38500යි 48යි 51යි 52100ක් එන්නේ. 52100ක් වෙන ක්‍රෙඩිට් පැත්තේ බැලන්ස් එක. ඒ එකතු කරපු තුනේ. ඒ 52100න් අඩු කරන්න අර ඩෙබිට් පැත්තේ තියෙන contingent liability එක 2100. 52100 අර ක්‍රෙඩිට් පැත්තේ ඒ තුනේ එකතුවෙන් අඩු කරන්න contingent liability එක 2100. ඒතර එනවා 50000ක් කියලා. කියන්නේ BCVR account එකේ බැර පැත්තට 50000ක් ආවා. දැන් මොකද්ද කරන්න ඕනේ? ඔන්න ඔය 50000 ගෙනියන්න ශේෂ පත්‍රයට එන්නකෝ. ශේෂ පත්‍රෙදි ගහපු තැනට ඇවිල්ලා ඔයා කරන්න ඕනේ අපි අර එන්න equity and liabilities කියලා දැම්මේ. equity and liabilities කියලා දාපු එකේ stated capital දැම්ම share capital. ඊට reserves ටික දැම්ම. එතනත් පහලින් එන්න. يعني share capital reserves වලට පහලට එන්න. එතන පහල ලියා ගන්න BCVR කියලා. ලියා ගන්න BCVR කියලා. BCVR කියලා ලියලා debit column එකට දාන්න 50000, credit column එකට 50000ක් දාන්න. debit column එකටත් 50000ක් දාන්න, credit column එකටත් 50000ක් දාගන්න. වැඩේ කම්ප්ලීට්. ඇයි ඔහොම දැම්මේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි ඔහොම අපි 50000ක් දැම්මේ දැන් එකපාර මොකක්ද ඒ කරේ කියලා. ඔක පොඩ්ඩක් හිතලා බලන්නකෝ එතකොට තේරෙනවා. කියන්නේ අතන අපි කරේ මෙච්චරයි. වෙන මොකක්වත් නෙවෙයි කරේ ඔය. ඔය fair value adjustments වලින් අන්තිමට 50000ක් මොකක්ද උනේ BCVR account එකට? අන්තිම effect එක 50000ක් එකට credit වෙන්න ඕනේ. අන්තිමට ඒකට credit වෙන්නේ 50000. ඒ 50000 තමයි ඔය දාලා තියෙන්නේ BCVR credit කියලා. කොලම් දෙකේම දැම්මම debit credit කොලම් දෙකේම. ඒ 50000 credit column එකේ දාලා තියෙන්නේ ඒ අර BCVR වලට ආපු fair value adjustments වල net එක. debit කියලා 50000ක් දාලා තියෙන්නේ මොකක්ද දන්නවද? debit කියලා 50000ක් දාලා තියෙන්නේ අපි අර investment account එක මොකද්ද කරේ? investment එක අයින් කරා. 4 ලක්ෂයක් අයින් කරා. ඊට පස්සේ share capital සහ retained earnings 3,50,000ක් අයින් කරා. එතන තියෙන වෙනස මොකක්ද? එතන කියන්නේ investment එක credit කරාට පස්සේ 4 ලක්ෂයක් credit වෙනවා. ඊට පස්සේ share capital සහ retained earnings debit කරාම 3,50,000ක් debit වෙනවා. debit කොච්චරද මදි වෙන්නේ? 50,000යි මදි වෙන්නේ. ඉතින් ඒ 50,000 තමයි ඔය BCVR column එකේ debit කියලා දැම්මේ. ඉතින් අර ඕක තමයි තේරුම ඕකේ. එච්චර හිතන්න ඕනෙත් නැහැ. නිකන් අර විතර කරාමත් හරිය ඉතින්. ඉතින් ඕක ගන්නටම හරිය ඉතින්. BCVR වල අපි දැම්ම debit credit දෙපැත්තම 50,000 ගානේ. එතනින් ඔක්කොම adjustments ඉවරයි. ගාන හදලා ඔක්කොම ටික debit credit column ටික ගානට ගලපලා balance කරගන්න balance වෙනවා 19,500කට. 19,500කට balance වෙන්න ඕනේ. 600යි